තෙරුවන් සරණයි. අපේ පොඩි හාමුදුරුවරු සිල් මෑණිවරු වගේම දුවල පුතාලා වෙනුවෙන් DP පිරිවෙන තුලින් අපි මේ දවස්වල ඉගෙන ගන්නේ එකේ පන්තියේ pāli භාෂාව. pāli භාෂාවේ පාඩමෙන් පාඩම අපි කතා කරගෙන යනවා. ඉතින් අපි අද ඉගෙන ගන්න තියෙන්නේ 12 වෙනි පාඩම. pāli භාෂාවේ 12 වෙනි පාඩම. ඉතින් මේ 12 වෙනි පාඩම පාලියෙන් 12ට මොකද කියන්නේ? ද්වාදසමෝ පාඨෝ. මොකද්ද? ද්වාදසමෝ. දසමෝ කිව්වේ මෙතනින් කැඩුවොත් දසමෝ කිව්වේ 10. ද්ව කිව්වේ 2. ද්ව කිව්වේ 2නේ. ද්ව 2. ද්වාදස 2යි 10යි. 2යි 10යි එකතු වෙනවා කියන 12නේ නේද? ඔන්න බලන්නකො පාලියේ ලස්සනට හැදෙන හැටි නේ. ද්වාදස 11ට කිව්වේ ඒකාදසමෝ පාඨෝ. මතකනේ? ඒකාදසමෝ පාඨෝ. මේක ද්වාදසමෝ පාඨෝ. මේකේ නම තියෙන්නේ පච්ච වෙක්කනා. පච්ච වෙක්කනා එක කියලා තියෙනවා. එක කියලා තිබුණාට එක අමතක කරන්නකෝ. ඇයි එක කියලා තියෙන්නේ? ඒ කියන්නේ මේ පාඩම ටිකක් දිග හින්දා කොටස් දෙකට කඩලා පොතේ එක කියලා නේ. කමක් නේ. එතකොට පච්ච වෙක්කනා කියන ද්වාදසමෝ පාඨෝ 12 වෙනි පාඩමයි අපි අද කතා කරන්නේ. ඒකේ මුලින්ම වචන මාලාව. වචන මාලාව කියලා දාලා තියෙනවා. මොකද මේ අපි මේ ප්‍රත්‍යවේක්ෂා ගැන කතා කරන්නේ. ඒට ඉස්සෙල්ලා වචන ටික ඉගෙන ගත්තොත් අපට ලෙහෙසි ඒ ටික පරිවර්තනය කරගන්න. ඒ නිසා අපි බලමුකෝ. ඒක කියනවා පටිසංඛාය. මොකද්ද? පටිසංඛාය කියන්නේ මෙනෙහි කොට යෝනිසෝ. යෝනිසෝ සිහි නුවණින් පටිසේවාමි. පටිසේවාමි පරිහරණය කරමි. ඒ මියන්නේනේ. ඒතර මමනේ පටිසේවාමි පරිහරණය කරමි. යාව දෙව නෙමෙයි පාලි මතකනේ කියන්නේ යාව දේව යම් තාක් යාව දේව. සීත සීතල. ඒක නම් පාලි සිංහල එක වගේ නේ. සීත සීත. පටිඝාත. පටිඝාත කියන්නේ නැති කරනවා, නැසීම, විනාශ කරනවාට කියන පටිඝාත. අපි ඕක පටි අයින් කරාම ඝාතනය කරනවා කියන්නේ මරලා දානවා, නැති කරනවා නේ. උන්හ පාලියෙන් උන්හ සිංහලෙන් උෂ්ණ. සංස්කෘතෙන් කියන උෂ්ණ නේ. උෂ්ණය. උන්හ. ඊට ඩාන්ස්. ඩාන්ස් කියන්නේ මැස්සට. ඇට මැස්සා. ඇට මැස්සෝ කියලා ඉන්නේ. ඔය සමහරු ඉන්නවා ලේබොන. අත එහෙම විදිනවා. නපුරු මැස්සෝ ඉන්නවා. ඒකට කියනවා ඩාන්ස්. මකස. මකසත් දන්නවනේ මඳුරුවා. ලේ උරාවුන මැස්ස වගේ මඳුරුවෝ. ඩාන්ස් මකස. මඳුරුවා. වාත. වාතේම තමයි. වාතය සුළඟ වාත. එතකොට බලමු තව සැරයක් කියන්නේ යම් බලමු මාත් එක්කම කියමු. පටිඝාතාය මෙනෙහි කොට යෝනිසෝ සිහි නුවණින් පටිසේවාමි පරිහරණය කරමි යාව දේව යම් තාක් සීත සීතල පටිඝාත නැසීම උන්හ උස්නය ඩන්ස ඇටමැස්සා නැත්තම් දැහැබොන ලේ දැහැබොන එක්කෙනා මකස මඳුරුවා වාත වාතය. තවත් ටිකක් තියෙනවානේ. ඊළඟට ආතප. ආතප කිව්වේ අවුව. අවුවට කියනවා ආතප. සිරින්සප. සිරින්සප. සිරින්සප සම්පස්සානං කියලා කියනවා. සිරින්සප කියනවා සර්පයාට. සම්පස්ස. සම්පස්ස.
සම්පස්ස කියන ස්පර්ශය. ස්පර්ශ කරනවා, ගෑවෙනවා, කනවා අපිට එහෙම සම්පස්ස. ස්පර්ශය. හිරිකෝපීන. හිරිකෝපි. කෝපීන හිරිකෝපීන. මෙතන හිරි කියලා කියනවා ලැජ්ජාවට නේද? හිරිකෝපීන කියන්නේ ලැජ්ජා ඇතිවන තැන. ලැජ්ජස්ථාන, ලැජ්ජා ඇතිවෙන ස්ථාන. කොහෙද ලැජ්ජා ඇතිවෙන ස්ථාන? ඒක තමයි ඉතින් ඔය වහගෙන ඉන්නේ නේද? හංගගෙන ඉන්නේ නේද? ගෑනු කට්ටිය අය, පිරිමි අය ඔක්කොම හාමුදුරුවෝ ඔක්කොම වහගෙන ඉන්නවා. ලැජ්ජ හිතෙනවනේ සමහර තැන් පෙන්නන්න ආවෝ ලැජ්ජාවේ බෑ. ඒක තමයි හිරිකෝපීන, ලැජ්ජා ස්ථාන. පටිච්චාදන. පටිච්චාදන කියන්නේ වහලා, වැසලා, වැසීම. පටිච්චාදන. දව. දව කියනවා ක්‍රීඩාව. ක්‍රීඩාවට කියනවා. මද. මද කියලා කියනවා මදයට. මදය, ප්‍රමාදය අපි කියනවා මද කියන අර්ථය. මද. මණ්ඩන. අලංකාරය. මණ්ඩන අලංකාර කරනවා. විභූෂණ සැරසීම. සැරසෙන විභූෂණ ලස්සන කරනවා. ඔය නෝනලා එහෙම ලස්සන ඇඳුම් ඇඳලා මොකද කරන්නේ? විභූෂණ. ලස්සන වෙන්න. හාමුදුරුවන්ට ඉතින් ලස්සන වෙන්නේ නැහැ නේ, විභූෂණ නැහැ. සිල් මෑණිවරුන්ටත් එහෙම තමයි. තිථි. තිථි කියන්නේ පවතින, පැවැත්ම සඳහා. තිථි. යාපන. යාපන කියන්නේ යාපනය එහෙම නෙමෙයි. යැපීම, ජීවත් වීම සඳහා යාපනාය. යාපන යැපීම. විහිංසූප රති. විහිංසූප රති. බඩගිනි නැසීම. විහිංසූප රති. බඩගින්න නැසීම. උතු පරිස්සය. උතු ඍතු පීඩාදිය. ඍතු පීඩාය. ඉති මෙසේ. ඉති කියන්නේ මෙහිම. පටිසල්ලානාරාම. පටිසල්ලානාරාම. සිත එකඟ කිරීමේ ඇල්ම. වෙය්‍යාබාධික. වෙය්‍යාබාධික විවිධාබාධ. වෙය්‍යාබාධික කියන්නේ බාධක ආබාධ. වෙය්‍යා කියන්නේ විවිධ. උප්පාදෙස්සාමි. උප්පාදෙස්සාමි. උපදවන්නෙමි. යාත්‍රා ඉරියව් පැවැත්ම. ච ද අනවජ්‍ය කියනවා නිවැරදි. ආයි වචන ටික කියමු. යාපන යැපීම, විහිංසූප රති, බඩගිනි නැසීම, උතු පරිස්සය, ඍතු පීඩා, ඉති මෙසේ, පටිසල්ලානාරාම සිත එකඟ කිරීමේ ඇල්ම, වෙය්‍යාබාධික විවිධාබාධ, උප්පාදෙස්සාමි උපදවන්නෙමි, යාත්‍රා ඉරියව් පැවැත්ම, ච ද අනවජ්‍ය නිවැරදි. තව වචන හතරක් තියෙනවා නේද? පාසු විහාර, පහසු විහරණය. භවිස්සති වන්නේය. ඒක දන්නවා. අභ්‍යාපජ්ජ නිරෝගී බව, පීඩා රහිත බව. ඊළඟට සාධුකං මනාකොට. සාධුකං මනාකොට. එතකොට පොඩි හාමුදුරනේ මේ තියෙන්නේ ප්‍රත්‍යවේක්ෂා. මතකනේ? ප්‍රත්‍යවේක්ෂා. මොනවද ප්‍රත්‍යවේක්ෂා කිව්වේ? චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය කියන ප්‍රත්‍යවේක්ෂා තියෙනවා අපිට ඉගෙන ගන්න පාලියෙන්. ඔක බුද්ධ ධර්මයේ අපි ත්‍රිපිටක ධර්මයට ඉගෙන ගත්තානේ. අපි කියමුකෝ බලන්න පළවෙනි ප්‍රත්‍යවේක්ෂාව. පටිසංකායෝනිසෝ චීවරං පටිසේවාමි යාව දේවසීතස්ස පටිඝාතාය උන්නස්ස පටිඝාතාය දංස මකස වාතා තපසිරින් සප සම්පස්සානං පටිඝාතාය යාව දේව හිරිකෝපීන පටිච්ඡාදනත්ත
තං ඔන්න බලන්නකෝ. එතකොට පටිසංඛායෝනිසෝ චීවරං. දැන් මෙතන පටිසංඛා මෙනෙහි කරන මොනවාද මෙනෙහි කරන්නේ? පොඩි හාමුදුරලාට සිල්මෑණිට ඔක කියලා දීලා තියෙනවා මහාන වෙනකොට අපි මේ සිවුර පොරවනකොට සිවුර කොහේ හරි ගලවලා තියෙනවා. ගලවන්න වෙනවනේ. අපි පැම් පහසු වෙනකොට ගලවනවා. වැසිකිලි යනකොට ගලවනවා. නේද? එතකොට නිදා ගන්න නැත්නම් සැතපෙන්නල හැත්තිලා සිවුර සමහරට ගලවලා තියෙනවා. අපි සමහරලාට වැඩක් කරනකොට සිවුර ගලවලා තියන්න වෙනවා. එහෙම තියලා ආපහු සිවුර ඇඟට පොරව ගන්නකොට මොකද හිතන්න ඕනි? ඔක හයියෙන් කෑ ගහලා කිව්වේ නැති වුණාට කමක් නැහැ. මේක කියන්න කිව්ව බුදුහාඳුරු. මොකද්ද කිව්වේ? සිවුර පොරව ගන්නකොටම හිතනවා මොකද්ද හිතන්නේ? පටිසංඛායෝනිසෝ මෙනෙහි කරනවා යෝනිසෝ සිහිනුවණින්. පටිසංඛා යෝනිසෝ එහෙනම් සිහිනුවණින් මෙනෙහි කරනවා. නිකම්ම ගිහියෝ ඇඳුම් අඳින ගිහි කට ඇඳුම් අඳින්න ගියා දුව මොකක් හරි කල්පනා කර ඇඳුම් අඳිනවා. එහෙම බෑ. සිවුර පොරවනකොට එකපාරම හිතට එන්න ඕනි මොකද්ද? පටිසංඛා යෝනිසෝ චීවරං. චීවරං කිව්වේ සිවුරනේ. පටිසේවාමි. එහෙනම් සිහියෙන් යුක්තව සිවුර පරිහරණය කරනවා. මං මේ සිවුරු පොරවන්නේ ඇයි? යාව දේව යම් තාක්. දැන් මේ සිවුර පොරවන්නේ මං මේ සිවුර පොරවන්නේ ඇයි? ඔන්න හිතට එන්න ඕනි. මොකටද? යාව දේව යම් තාක් සීතස්ස පටිඝාතාය. සීතස්ස කිව්වේ සීතල නැති වෙන්න. සීත කිව්වේ සීතල නෙමෙයි සීතල. පටිඝාතාය නැසීම. සීතල නසනවා කියන්නේ සීතල නැති කරගන්න. එතකොට දැන් අපි මොකද කරන්නේ? සීතල වෙලාවට අපි මොකද කරන්නේ? සිවුර පොරව ගත්තාම දැන් සීතල පොරවන. තවත් සීතල නම් සිවුරු දෙකක් පොරව ගන්නවා. තවත් සීතල නම් සිවුරු තුනක් පොරව ගන්නවා. ඒ කාලේ ගැන ගොඩක් දැන් අපිට එච්චර සීතල නෑ. ඔය සීත රටවල එහෙම ඉන්නකොට ඒකනේ තුන් සිවුරක් බුදුහාඳුර අනුමත කළේ ඇයි? දෙපට සිවුරයි තනිපට සිවුරයි. ගොඩක් සීතල වලට සිවුරු පොරව ගන්නවා. මෙතන එතකොට සාමාන්‍යයෙන් සීතල වෙලාවටත් අපි සිවුර හොඳට පොරව ගන්නවනේ ඇඟ වටේ. එතකොට මොකද වෙන්නේ? එහෙනම් සිවුර පොරව ගත්තම සීතස්ස පටිඝාතාය සීතල නැති වෙනවා. උන්නස්ස පටිඝාතාය. උන්නස්ස පටිඝාතාය. උස්නේ නැති කරගන්න. රස්නේ. අවුව වෙලාවට සිවුර නැතුව එහෙම හිටියොත් පිච්චෙනවා අත් එහෙමනේ. සමහරවිට මේ අත කළු වෙලා. ඇයි? මේක ඇලෙලි හින්දානේ. ඇඟ සුදුයි. ඇයි? පිච්චෙන්නේ නැන්නේ. අපි සිවුර නැතුව හිටියොත් සමහරවිට ඔළුවෙත් එක්ක සිවුර වහගන්නොත් තද අවුව වෙලාවට එළියේ ඉන්න උනොත් එහෙමනේ. ඒ මොකද? එහෙනම් සිවුරෙන් එතකොට අපිට මොකද වෙන්නේ? සීතල නැති වෙනවා. ඒ වගේම උන්නස්ස පටිඝාතාය උස්නේ නැති වෙනවා. ඊළඟට දංශ මකස වාතා තප සිරින්සප සම්පස්සානං. ඔප්පේ දිගම දිගයි නේද? බය වෙන්න එපා කෑලි කඩලා ගමු. එතකොට හරි. දංශ ඔතනින් කැඩුවා. දංශ කිව්වේ ඇටමැස්සා මතකනේ? සමහර වෙලාවට අර ලොකු ලේ උරා බොන ලොකු මැස්සෝ උන් අපිට විඳින්න පුළුවන්. එහෙනම් දංශ. ඊළඟ මකස. මකස කිව්වේ මේ තියෙන්නේ මකස මඳුරුවා. මඳුරුවාට කිව්වේ මොකද? මඳුරුවා. එතකොට ඇටමැස්සෝ මඳුරුවෝ ඊළඟට වාත. ඒකත් කියපුවා. වාත. වාත කිව්වේ සුළඟින්. ඊළඟට ආතප. මෙතන වාතාතප කියන්නේ ආතප. ආතප කියලා. මෙතන ආයන්න මෙතන සංදි වෙලානේ. එතකොට ඒක ආතප වෙනවා. ආතප. ආතප කිව්වේ ඒත් අවුවට. අවුවෙන් සිරින්සප. එතකොට සිරින්සප. සිරින්සප මෙතනින් සිරින්සප අතරි කඩාගත්තායි. සිරින්සප කිව්වේ සරපියෝ. සරපියෝ. සම්පස්සාන ස්පර්ශ වීම. එතකොට ඔන්න ඔක්කොම එකටම ගත්තොත් නේ බය වෙන්නේ නේද? දංශ මකස වාතා ආතප සිරින්සප සම්පස්සාන.
එතකොට ඇටමැස්සෝ මාදුරුවෝ සුළඟින් අව්වෙන් ස්පර්ශ පටිඝාතා එක ඒවා ඇඟේ අය මේවා ගෑවෙන ඒවා ස්පර්ශ වෙනවා සියල්ල නැති වෙනවා පටිඝාතාය යාව දේව යන්තාකල් හිරිකෝපීන ලැජ්ජස්ථාන ලැජ්ජ හිතෙන තැන් ඒ කියන්නේ අපි අපේ ලිංගීන්ද්‍රියයන් වාගේ ඒවා වහගෙන ඉන්නේ නේ ඒතර අපි ලැජ්ජස්ථාන කියනවා ලැජ්ජා හිතෙන තැන් ඒ ලැජ්ජාව නැති කර ගැනීම සඳහා පටිච්චාදනත්තං ඒ කියන්නේ වහ ගැනීම සඳහා තමයි සිවුර පොරවන්නේ. එතකොට ඔන්න බලන්න පළවෙනි ප්‍රත්‍යක්ෂාව මේක පාලිත් ඉගෙන ගන්නවා පාඩමකුත් ඉගෙන ගන්නවා. තව ලස්සන තේරුමකුත් ඉගෙන ගන්නවා නේද? මොකද්ද? අපි මේ දැන් මමනේ කියන්නේ මම මේ සිවුර පොරවන්නේ මොකටද? ඔන්න කියනවා පටිසංකායෝනිසෝ සිහියෙන් සිවුර පොරවනවා මොකටද? යාව දේව සීතල නැති කරගන්න උන්නස්ස පටිඝාතාය උස්නේ නැති කරගන්න දංශ මකස වාතා තප සිරින් සප සම්පස්සානම් පටිඝාතාය ඇටමැස්සන්ගෙන් මදුරුවන්ගෙන් අව්වෙන් සීතලෙන් ආදීන් ආරක්ෂා වීම පිණිස එතකොට ලැජ්ජස්ථාන නැති කර ගැනීම පිණිසයි මම මේ සිවුරු පොරවන්නේ කියලා හිතන්න ඕනේ. එතකොට හරි. ඊළඟට කියනවා දෙවෙනි පිණ්ඩපාත ප්‍රත්‍යක්ෂාවනේ දෙවෙනියට චීවර පිණ්ඩපාත. පිණ්ඩපාතකේ දානේ වළඳනකොට හිතන්න ඕනි ඒක මොකද්ද හිතන්නේ? සමහරලාට පිරිවංගල දානේ වළඳන් ඉස්සලා ඔක පාත්‍රේ දානි පිඟානේ අතර අරගෙන හයියෙම කියනවා සමහර තැන්වල. අනිවාර්යෙන් හාමුදුරුවෝ හිතන්න ඕනි. කිව්වේ නැතත් හිතන්න ඕනි. මොකද්ද හිතන්නේ? පටිසංඛායෝනිසෝ පිණ්ඩපාතං පටිසේවාමි නවදවාය නමදාය නමණ්ඩනාය නවිභූෂනාය යාව දේව ඉමස්ස කායස්ස තිතියායාපනාය විහිංසෝපරතියා බ්‍රහ්මචර්යානුග්ගහාය ඉති පුරාණංච වේදනං පටිහං කාමි නවංච වේදනං න උප්පාදෙස්සාමි යාත්‍රාච මේ භවිස්සති අනවජ්‍යතාච පාසු විහාරෝ චාති. ඔන්න පිණ්ඩපාත ප්‍රත්‍යක්ෂාව. ටිකක් දිගයි වගේ අරකට වඩා. කමක් නැහැ ලෙහෙසි. මේවා කටපාඩන්නේ මෙහෙම තිබුණාට නේද? පටිසංඛා යෝනිසෝ එහෙනම් මෙනෙහි කරනවා මොනවාද? යෝනිසෝ සිහියෙන් යුතුව පිණ්ඩපාතම් පටිසේවාමි. පිණ්ඩපාත ප්‍රත්‍යවේක්ෂාව මෙනෙහි කරනවා. සේවනය කරනවා. මොකද්ද කියන්නේ? නේව දවාය මේක නිකන් කෑම කන්නේ ක්‍රීඩා පිණිස නෙමෙයි සෙල්ලමට. සමහර සෙල්ලමටත් කනවා. නේව දවාය ක්‍රීඩා පිණිස නෙමෙයි. න මදාය මදය පිණිස නෙමෙයි. න මණ්ඩනාය අලංකාරය ලස්සන වෙන්න කනවත් නෙමෙයි. න විභූෂනාය සැරසීම පිණිස කනවත් නෙමෙයි. විභූෂණ විභූෂනාය යාව දේව ඉමස්ස කායස්ස තිතියා. එහෙනම් මේ තිතියා මොකද? තිති කියන්නේ පැවැත්ම. ඉමස්ස කායස්ස මේ ශරීරේ පැවැත්ම පිණිස. යාව දේව ඉමස්ස කායස්ස තිතියා මේ කයේ පැවැත්ම පිණිස. යාව දේව ඉමස්ස කායස්ස තිතියා යාපනාය යැපීම පිණිස ජීවත් වීම පිණිස. මම මේ කන්නේ මේ ආහාරය ගන්නේ යැපෙන්න ජීවත් වීම පිණිසයි. විහිංසූපරතියා
එතකොට විහිං සූපරතියා විහිං සූපරති කියන්නේ බඩගිනි නැසීම. බඩගිනි නැති කරගන්නයි. ඇයි කන්න නැතුව හිටියොත් එහෙම බඩගිනි හැදෙනවනේ. බඩේ තියෙන මේ ගින්න නැති වෙන බඩගින්න නැති කරගන්නයි. බ්‍රහ්මචර්යානුග්ගහාය. බ්‍රහ්මචර්යාව. බ්‍රහ්මචර්යාව කිය උතුම් හැසිරීමනේ. එතකොට අපේ හැසිරීම මේ සිල්වත් ජීවිතය අනුග්‍රහය අනුග්‍රහ පිණිස පවත්වාගෙන යාම පිණිසයි. බ්‍රහ්මචර්යානුග්‍රහය. ඉති යයි පුරාණංච වේදනං. පුරාණංච වේදනං. පුරාණ කියේ පැරණි. අතීතයේ ඉස්සර තිබිච්ච වේදනා තිබුණු වේදනා පටිහංකාමි. එහෙනම් තිබිච්ච පරණ වේදනා නැති කරගන්න. තිබිච්ච වේදනා නැති කරගන්න. නවංච වේදනං න උපාදෙස්සාමි. අලුත් වේදනා ඇති නොවෙන්න. දැන් තිබුණු ඉස්සර තිබිච්ච වේදනා නැති කරගන්නත් අලුතෙන් වේදනාවන් ඇති නොවෙන්නත්. නපද යාත්‍රාච මේ භවිස්සති. යාත්‍රා ඉරියව් පවත්වාගෙන යන්න ඕනි ඉන්න ඕනි වාඩි වෙන්න ඕනි මේ පිරිච්ච යන්න ඕනි බණ කියන්න ඕනි මේ ඉරියව් අතපය දිගාරින්න ඕනි මේවට ශක්තිය ඕනි. ශක්තිය එනනම් දානේ වළඳන්න. යාත්‍රාච මේ භවිස්සති. අනවජ්‍යතාච නිවරදී පාසු විහාර. එතකොට නිවරදි වූ ඒ පාසු විහාර පහසු විහාර ඒ කියලා කියන්නේ පහසුවෙන් ජීවත් වීම පිණිස තමයි අපි මේ දානේ ගන්න. එතකොට දැන් අපි කියාගෙන යමු බලන්න ආයස්සරයක්. පටිසංකා යෝනිසෝ පිණ්ඩපාතං පටිසේවාමි නේව දවාය නමදාය නමණ්ඩනාය න විභූෂනාය යාව දේව ඉමස්ස කායස්ස තිතියා යාපනාය විහිංසූපරතියා බ්‍රහ්මචර්යා නුග්ගහාය. ඉති පුරාණංච වේදනං පටිහංකාමි නවංච වේදනං න උපාදෙස්සාමි යාත්‍රාච මේ භවිස්සති අනවජ්‍යතාච පහසු විහාරෝ ചാති. දැන් කියනවා දැන් දානි පිඟානේ අතට ගත්තම දානි වළඳන් ඉස්සලා හිතට එන්න ඕනි මම මේ ආහාරය ගන්නේ ඇයි? මම මේ ආහාරය ගන්නේ ක්‍රීඩාව පිණිස නෙවෙයි. මදය පිණිස නෙවෙයි. එහෙනම් නමණ්ඩනාය. එහෙනම් මණ්ඩනය පිණිස නෙමෙයි. නැත්තම් අලංකාරය පිණිස නොවේ. න විභූෂනාය. එහෙනම් විභූෂණ නැත්තම් සැරසීම පිණිස නෙමෙයි. මාගේ මේ ජීවිතය පවත්වාගෙන යෑම පිණිසයි. එතකොට පරණ වේදනාවන් මොනවා හරි තියෙනවා නම් ඒව නැති වෙන්නයි. අලුතෙන් වේදනා ඇති වෙන්න තියෙනවා නම් ඒව නැති වෙන්න බඩගිනි නැතුව මගේ ඉරියව් පවත්වාගෙන යන්තම් ජීවිතය පවත්වාගෙන යෑම සඳහායි මම මේ ආහාරය ගන්නේ කියන සිතුවිල්ල එන්න ඕනේ. අපි යමුකෝ තුන්වෙනි ප්‍රත්‍යක්ෂාවට. පටිසංකායෝ නිසෝසේනාසනං පටිසේවාමි යාව දේව සීතස්ස පටිඝාතාය උන්නස්ස පටිඝාතාය දංස මකස වාතා තපසිරින් සප සංපස්සානම් පටිඝාතාය යාව දේව උතු පරිස්සය විනෝදනං පටිසල්ලානාරාමත්තං. ඒ කියන්නේ චූටි හාමුදුරනේ මේක ඇවිල්ලා සේනාසන ප්‍රත්‍යක්ෂාව. සේනාසන කිව්වේ අපි වාසය කරන වැඩ ඉන්න ආවාසෙට. අපි ගොඩනැගිල්ලක් ඇතුළට යනකොට සෙනසුනකට ඇතුල් වෙනකොටම අපේ හිතට එන්න ඕනි. මොකක්ද එන්න ඕනි? පටිසංකායෝනිසෝ සේනාසනං පටිසේවාමි.
මම මේ සේනාසනය සිහියෙන් යුක්තව පරිහරණය කරමි. මම මේක සිහියෙන් යුක්තව පරිහරණය කරනවා. යාව දේව සීතස්ස පටිඝාතාය මතකනේ සීතල නැති වෙන්න ගේ ඇතුළට ගියාම සීතල නැති වෙනවා. උන්නස්ස පටිඝාතාය උස්නේ නැති වෙනවනේ. එතකොට සීතලත් නැති වෙනවා උස්නෙත් නැති වෙනවා. අවුව වෙහුම් නැති වෙනවනේ. එතකොට නැති වෙලා යනවා. දංස මකස වාතා තපසිරින් සප සම්පස්සානම් පටිඝාතාය ඔක ඉස්සලා කිව්වා. ඇටමැස්සෝ මදුරුවෝ ඊළඟට අපට කරදර කරන්න එන සත්තු වගේම වාතයෙන් අවුවෙන් සර්පයන්ගෙන් ඒ ඔක්කොම වෙන කරදර බාධක සියල්ල නැති වෙනවා. ඒතර අපි ආවාසගය ඇතුළේ ඉන්නකොට සතාසිව්පාවන්ගෙන් වෙන කරදර හිරිහැර නැති වෙනවා. අවුව නැති වෙනවා. අවුවෙන් වැස්සෙන් ආරක්ෂා වෙලා නොතෙමී ඉන්න පුළුවන් සම්පස්සාන පටිඝ. යාව දේව උතු පරිස්සය උතු පරිස්සය අරකට වඩා වෙනස් වෙනවනේ. උතු පරිස්සය ඍතු පීඩා ඍතු පීඩා එතකොට විනෝදන උතු පරිස්සය විනෝදන පටිසල්ලානාරාමත්තං සිත එකඟ කරගන්න. එතකොට ඍතු පීඩාදියෙන් වෙන ඒ වගේ මොකද්ද ඍතු පීඩා කියන්නේ? සමහරවිට වැස්ස වහිනවා, සමහරට අවු වෙනවා, සමහරට හුලං හමනවා. එක එක කාලවල එක ප්‍රශ්න එනවා. එතකොට මොකද වෙන්නේ? අපිට ඒ කරදර නැහැ ගේ ඇතුලේ ඉන්නකොට. අවුවත් එකයි, වැස්සත් එකයි, හුලං ආවත් එකයි, හිම වැටුණත් එක. අපේ රට නම් හිම වැටෙන්න සමහර රටවල හිම කියලා වැටෙනවා පුළුම් පුළුම් වගේ. ඒතර අයිස් වැටුණත් එකයි නේද? ඒතර මොනවා වුණත් ප්‍රශ්නයක් නැහැ ගේ ඇතුළේලා ඉන්න තියෙන්නේ. තෙමෙන්නේ නැහැ. අවුවට පිච්චෙන්නේ නැහැ. බය නැතුව නිදා ගන්න පුළුවන්. ගේ ඇතුළේනේ. පටිසල්ලානාරාමත්තං ඔන්න සිත එකඟ කර ගැනීමේ ඇල්ම. එතකොට ඇතුළට වෙලා ඉන්නකොට භාවනා කරන්න පහසුයි. පාඩම් කරන්නත් ලිහි සමල්ලාට කාමරයට වෙලා පාඩම් කරනකොට හැබැයි ඇඳ දිහා බලන්න නැතුව පාඩම් කරන්න නිදිමත එන්න පුළුවන්. පාඩම් කරනකොට සමහරලාට එහෙම හිත දුවන්නේ. සමහරලාට එළියට වෙලා පාඩම් කරනකොට සමහරලාට කවුරු හරි දැක්කම ආයේ දිහා බලනවා. පාරායිනි පාඩම් කරනකොට පාරේ කාර් එකක් යනවා පේනවා. ගෑන් ළමෙක් යනවා පේනවා. පිරිමි ළමෙක් යනවා පේනවා. හයියෙම සද්දට යන මෝටර් සයිකලයක් එකක් පේනවා. මේ පේනකොට හිත වෙනස් වෙනවනේ. සමහරට අපිට පාඩම් කරන්න බෑ හිත එකඟ කරගෙන. මේ ගේ ඇතුලේ ආවාස ගේ ඇතුලේ හිත එකඟ කරගන්න පහසුයි. ඒ නිසා මේ ප්‍රත්‍යක්ෂාවේදී සිහිපත් කරනවා මම මේ ගෙට ඇතුළු වෙන්නේ මෙන්න මේ නිසා කියලා හිතන්න ඕනේ. ඊළඟට ගිලාන ප්‍රත්‍ය ගිලම්පස ප්‍රත්‍යක්ෂාව සිව්පසේ හතරවෙනි එක. පටිසංඛායෝ නිසෝ ගිලාන පච්චය දේසජ්ජ පරික්කාරං පටිසේවාමි යාව දේව uppannānaṁ වියාබාධිකානං වේදනානං පටිඝාතාය අභ්‍යාපජ්ජ පරමතායාති. එතකොට පටිසංඛා යෝනිසෝ ගිලාන පච්චය. එතකොට මෙනෙහි කරනවා සිහියෙන් යුක්තව මොනව ගැනද? ගිලාන පච්චය. ගිලාන පච්චය කියන්නේ ගිලම්පස. මෙතන අපි ගිලම්පස කියනකොට පොඩි හඳුනන ගිලාන කිව්වේ ලෙඩා. ගිලාන කිව්වේ කාටද? ලෙඩා. ලෙඩාට තමයි ගිලාන කියලා කිව්වේ. එතකොට අපි ලෙඩ්ඩුද? ගිලම්පස වළඳන්න? ලෙඩ්ඩුටද ගිලම්පස දෙන්නේ නෑනේ. එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ. පොඩි හාමුදුරනේ ගිලම්පස කිව්වේ ගිලාන කිව්වේ ලෙඩා. එතකොට ලෙඩාට දෙන බෙහෙත තමයි ගිලම්පස කියන්නේ. අද වෙනකොට ගිලම්පස කියන්නේ මොනවාද?
අද වෙනකොට සමහරට කෝපි, කිරි කෝපි, එතකොට නැත්තම් කහට, බෙලිමල්, රණවරා එක එක ඒවා ගේනවනේ කූල් ඩ්‍රින්ක්ස්, ඇපල් ජූස්, මේක ජූස් වර්ග, දොරන් ජූස්, ගස් ලබු ජූස් ඔහොම එක එක જાති කියනවා ගිලම්පස කියලා. හැබැයි ඉතින් එක ඇත්තකින් නම් ඉතින් බඩගින්න කියන්නේ ලොකු ලෙඩක්. එතකොට බඩගින්න නැති වෙන්න ඒ ලෙඩේට නම් හොඳ බෙහෙත ගිලම්පස. හැබැයි ගිලම්පස කියන එකේ නියම තේරුම බෙහෙත්. එතකොට බෙහෙත් දෙන්නේ කාටද? ගිලානප්පච්චය. බෙහෙසජ්‍ය පරික්කාරම් පටිසේවාමි. එහෙනම් ගිලානපච්චය, එහෙනම් ගිලම්පස බෙහෙත් පිළිබඳව සිහි කරනවා. මොනවද සිහි කරන්නේ? යාව දේව uppannānaṁ, යාව දේව යන්තාක් uppannānaṁ වෙය්‍යාබාධිකානං වේදනානං, උපන්නා වූ ඒ වේදනාවන් තියෙනවා නම්, මගේ තියෙන ලෙඩවල් තියෙනවා නම්, වේදනා ඇති වෙලා තියෙන මේ දුක් වේදනාවන් පටිඝාතාය නැති කරන්න. ඊළඟට පටිඝාත අභ්‍යාපජ්ජ, අභ්‍යාපජ්ජ පරමතායාති, නිරෝගී බව, පීඩා රහිත බව ඇති කර ගැනීම සඳහා. ඒකට අර පද වලින් දුන්න පාසු විහාර භවිස්සති අභ්‍යාපජ්ජ සාදුකම් ඔය ඉස්සල්ලා අපි ප්‍රත්‍යක්ෂාවලට ඕනි වචන ටිකෙන් කොටසක් තියෙන්නේ. එතකොට මොකද්ද කියන්නේ? මං මේ ගිලම්පස වළඳන්නේ මොකටද? මාගේ තිබෙන වේදනාවන් නැතිවීම පිණිසයි, නිරෝගී බව, පීඩා රහිත බව ඇතිවීම පිණිසයි කියලා හිතෙන්න ඕනේ. එතකොට හරි. ඕක තමයි මේ ප්‍රත්‍යවේක්ෂා කියලා කියන්නේ. ඊට පස්සේ මේක තියෙනවා ප්‍රත්‍යක්ෂාවට පස්සේ පොඩි හාමුදුරනේ මේ අනාගත කාලයේ ක්‍රියාපද සෑදීම. අනාගත කාලයේ ක්‍රියාපද සාධන ආකාරය පිළිබඳව තියෙනවා. කොහොමද තියෙන්නේ? වර්තමාන කාලයේ ක්‍රියාපද පිළිබඳව අපි මුලදී උගත්ෙමු. අනාගත කාලයේ ක්‍රියාපද සැකසීමේදී භාවිත වෙන ප්‍රත්‍ය 6ක් තිබේ. ඒ මෙසේය. දැන් වර්තමාන කාලය ගැන දැන් ඉගෙනගෙන තියෙන්නේ මීට පෙර. අපි අද ඉගෙන ගන්නේ මොනවා ගැනද? අනාගත කාලේ. දැන් තියෙන කාලෙ ඉස්සරහට මම යනවා කිව්වොත් දැන් මම අපි කියන යනවා කියලා කිව්වට ලියනකොට කියන්නේ නැහැ මම යනවා කියලා. මම යමි. මම හෙට ගමට යන්නෙමි. ගිහිල්ලාද? නෑ. තව යන්නේ පස්සේ. මම ලිපියක් ලියමි. දැන් මම ලිපිය ලියමි. දැන් ලියමි. දැන් ලියනවා. දැන් ලියන්නේ හෙට නැත අනිද්දාට. මං ලියුමක් ලියන්නෙමි. ලියමි නෙමෙයි ලියන්නෙමි. අනාගතේ. තාත්තා බත් කයි. නැත්තම් දැන් බත් කනවා. දැන් කනවා. දැන් නෙමෙයි. ඊට පස්සේ කියනවා ඒ වර්තමානයේනේ. තාත්තා අනිද්දාට ගෙදර ඇවිල්ලා බත් කයි. දැන් කොහේ හරි ගිහිල්ලා. නැත්තම් කන්නේ අනිද්දා කන්නේ. දැන් නේ අනිද්දාට කන්නේ. ඒතකොට ඒක ඇවිල්ලා අනාගතේ. සිරිපාල ගමේ යනවා. සිරිපාල ගමේ යයි. මේ දැන් යනවා. සිරිපාල ලබන අවුරුද්දේ රට යන්නේ. ලබන අවුරුද්දේ රට යන්නේ ඉන්නේ. දැන් යනවද නේ? ලබන අවුරුද්දේ යන්නේ. එතන අනාගතේ. අනාගතේ ගැන දන්නවනේ සිංහලෙන් ඒකම තමයි. එතකොට මේක හදාගන්න ප්‍රත්‍ය 6ක් තියෙනවා. එතකොට අනාගත කාලයට පාලියෙන් කියන්නේ මොකද්ද පොඩ්ඩනේ? භවිස්සති. මොකද්ද? මේ වචනේ මතක තියාගන්න. භවිස්සති. භවිස්සති ප්‍රත්‍යමාලාව. ඒක එන්නේ ඉස්සති, ඉස්සන්ති, ඉස්සසි, ඉස්සත. ඉස්සත. ඉස්සාමි, ඉස්සාම.
කොහොමද එන්නේ? ඉස්සති ඉස්සන්ති ඉස්සසි ඉස්සත ඉස්සාමි ඉස්සාම. එතකොට මේක ඊ යන්න වෙලා ඒක ඉස්සති දාගමු. ඉස්සත ඉස්සති ඉස්සන්ති ඉස්සසි ඉස්සත ඉස්සාමි ඉස්සාම. අරකම තමයි අපි වර්තමාන කිව්වා ති ඉන්ති සීත මීම. මේකේ මේ ටික කැපුවම මොකද? ති ඉන්ති සී ත මී ම. බලන්න කපු ගම. ති ඉන්ති සීත මීම. ඒක මුලින් ඉස්ස එකතු වෙලා නේ. ස කියන එක එකතු වුණ අර ටිකම තමයි. එතකොට අපි ති ඉන්ති සීත මීම කියලා කලින් ඉගෙනගෙන තියෙන චුටි හඳුනන. එතකොට දැන් මෙතන මොකද කියන්නේ? ඉස්සති ඉස්සන්ති ඉස්සති ඉස්සත ඉස්සාමි ඉස්සාම. එතකොට ඒක හරි. දැන් එතකොට මේ ප්‍රත්‍ය ක්‍රියාපදයක අග දක්නට ලැබේ නම් ඒවා අනාගත කාලයේ ක්‍රියාපද ලෙස හඳුනා ගැනීමට පහසුය. එතකොට මේ ප්‍රත්‍ය කොහේ හරි තියෙනව නම් ඒවා තියෙනව නම් අපි ඒක කියනවා අනාගත කාලයේ. හොයාගන්න පුළුවන් වාක්‍යයක ඉස්ස කියලා තියෙනවා නම් ඒක අනාගත කාලය. මෙම පාඩමේ අප කියවන ලද පාඨයන්හි උප්පාදෙස්සාමි අන්න බලන්නකෝ මේ වචනයක් අහුවනා පටිසංකායෝනිසෝ කියන්නේ උප්පාදෙස්සාමි භවිස්සති මේ දෙකම අහුවනා භවිස්සති වශයෙන් ක්‍රියාපද දෙකක් අපට දක්නට ලැබුණි. එම පද දෙක අනාගත කාලයේ බව මේ ප්‍රත්‍ය දෙස බැලීමෙන් පෙනේ. එතකොට මේ කවද ගැනද කියන්නේ? උප්පාදේ දෙම මේක එස්ස මැකුවොත් එහෙම මේ කෑල්ල කැපුවා. දැන් මොකද වෙන්නේ? උප්පාදේමි උපදවන්නෙමි. උපදවන්නෙමි කියන එක උප්පාදේමි. අපි ඔක අයින් කරපු ගමන් උප්පා දෙස්සාමි. ඒතර අනාගතයට ගියා. උපදවන්නෙමි. භවිස්සති ඔක භවති කියන එක මොකද්ද? නිකං වචනේ භවති. භවති කියන එක වෙයි. ඉස්ස ප්‍රත්‍ය එකතු කරා. ඉස්ස ප්‍රත්‍ය එකතු කරපු ගමන් භවති භාවි භවිස්සති වුණා. බලන්නකෝ. භවති එකට භවිස්සති. මේ කෑල්ලක් එකතු වුණා. මේ කෑල්ල ඉස්ස. එතකොට භවති කියන එක භවිස්සති. මෙතනින් වී කෑල්ලත් මෙහෙම කෑල්ලක් උඩින් එකතු වෙනවා යන්නට නේද? ඉස්සනේ. ඒතර ප්‍රත්‍ය ඉස්සනේ. ඉස්ස අපි ඉතින් මේක නැතුව ලියන්න පුළුවන් බන්දලා ලියන්නත් පුළුවන්. එතකොට ඉස්ස ප්‍රත්‍ය. එම පද දෙක අනාගත කාලයේ බව මේ ප්‍රත්‍ය දිස බැලීම පේනවා. එතකොට මේක අනාගතේ වෙනවා අර විදිහට කරාම. එතකොට කියනවා භාසිස්සති යන ක්‍රියාපදයේ උදාහරණයක් ලෙසගෙන ඉතිරි පුරුෂවලද වර්ණගෙන අයුරු බලන්න. එතකොට මෙතන වචනේ භාසති මොකද්ද?
බහසති කියන වචනය පොඩි හාමුදුරනේ මේක අනාගතය කරන බහසති කියයි. බහසති කියන්නේ කියයි කියන එකනේ කියයි. කියයි. මේක මොකද අපි බහසති බහ ඉස්ස එකතු වෙනාම බහ සි ඉස්සනේ සි ඉස්ස බහ සිස් ස තියන්නේ එහෙම ගත්තා. එතන මොකද වුනේ මෙතන අර විදියම තමයි මේක එකතු වුණානේ මේක ඇල්ලත් එක්ක. බහසති මන් නැත්තම් මේක කරාම බහසති. මේ බහසති බහසිස්සති වෙනවා. එතකොට ඒක තමයි මෙතන තියෙන්නේ මේ බහසිස්සති. එතකොට ප්‍රථම පුරුෂ, මධ්‍යම පුරුෂ, උත්තම පුරුෂ කියලා පුරුෂ තුනක් තියෙනවා. වචන ඒක වචන, බහුවචන කියලා වචන දෙකකුත් තියෙනවා. එතකොට ඒක වචන, බහුවචන කියලා වචන දෙකක් තියෙනවා. එතකොට පුරුෂ තුනක් තියෙනවා. පාලිය ඇහුවොත් එimhe වචන දෙකයි. වචන කීයද පාලියේ දෙකයි. මොනවද වචන දෙක? ඒක වචන, බහුවචන. සංස්කෘතේ තුනක් තියෙනවානේ. ඒක වචන, ද්විවචන, බහුවචන. පාලියේ ලෙහෙසි නේද? ද්විවචනයක් නැහැනේ. ඒ හින්දා ඒක වචන, බහුවචන. සිංහලේ වගේමයි. පුරුෂ තුනයි. මොනවද? ප්‍රථම පුරුෂ, මධ්‍යම පුරුෂ, උත්තම පුරුෂ. එතකොට මේ කොහොමද කියන්නේ? අපි මේක වර්තමානේ නැතුව කිව්වොත් එහෙම අපිට වර්තමාන නැතුව කිව්වොත් එහෙම බහසති බහසන්ති බහසසි බහසත බහසාමි බහසාමි. ඒක අපි අනාගතයේ කියනකොට බහසිස්සති මේ බහසිස්සති 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 බහසිස්සන්ති අනාගතය. බහසිස්සසි මධ්‍යම පුරුෂ ඒක වචනය. බහසිස්සත මධ්‍යම පුරුෂ බහුවචනය. උත්තම පුරුෂ ඒක වචනේ බහසිස්සාමි උත්තම පුරුෂ බහුවචනය බහසිස්සාම. එතකොට අපි කියනවා මොකද්ද? බහසිස්සති කියන්නේ එතකොට මොකද්ද? ප්‍රථම පුරුෂ ඒක වචනය. ප්‍රථම පුරුෂ ඒක වචනේ මේක. එතකොට මේක මොකද්ද? එතකොට මේකට මේක කියන්නේය. බහසිස්සති කියන්නේ මොකද්ද? කියන්නේය බහසිස්සති. ඊළඟට බහසිස්සන්ති. බහසිස්සන්ති කියන්නෝය නේද? එතකොට ඒක කියන්නෝය. බහසිස්සති කියන්නේය. බහසිස්සන්ති කියන්නෝය. ඊළඟට බහසිස්සසි බහසිස්සසි කියන්නේහිය. ඔන්න මධ්‍යම පුරුෂ බහසිස්සති කියන්නේහි. බහසිස්සත එතකොට කියන්නේහු මධ්‍යම පුරුෂ බහුවචන. එහෙමනේ කියන්නේහි කියන්නේහු අනාගතයේදී. උත්තම පුරුෂ ඒක වචනේ කොහමද? බහසිස්සාමි කියන්නෙමි. බහසිස්සාමි කියන්නෙමි. බහසිස්සාම කියන්නෙමු. නේද? බලන්නකෝ. බහසිස්සති කියන්නේය. බහසිස්සන්ති කියන්නෝය. බහසිස්සසි කියන්නේහි. බහසිස්සත කියන්නේහු. බහසිස්සාමි කියන්නෙමි. බහසිස්සාම කියන්නෙමු. වර්ණගිල කිව්වොත් බහසිස්සති බහසිස්සන්ති බහසිස්සසි බහසිස්සත බහසිස්සාමි බහසිස්සාම.
කියන්නේය කියන්නෝය කියන්නෙහි කියන්නෙහු කියන්නෙමි කියන්නෙමු. ලෙහෙසි. අමාරු නෑ නේද? එතකොට අපට තව එකක් ඕනනම් අපේ පොඩි හාමුදුරන්ට ඔය වගේම දැන් අපි මේ වර්ණගිල්ල තිබුණානේ. දැන් භාෂිත කියන්නේ කියනවා. අපි තව එකක් ගමු බලන්න. අපි ගමු මොකක්ද ගන්නෙ? තව පදයක් ගත්තොත් එහෙම පොඩි හාමුදුරු දන්න පාලි වචනයක් හිතන්න බලන්න. පචති කියන්නේ පිසනවා. මේකට දාගත්තොත් එහෙම පචති පිසනවා. ඒතර අනාගතේ පචති කියන එක පචති. ඔක කොහොමද අනාගතේ? පා චි සති පචිස්සති. පචති කියන එක පචිස්සති වෙනවා. මෙතන භාෂ කියන එක වෙනුවට පච එනවා. පචිස්සති පචිස්සන්ති පචිස්සසි පචිස්සත පචිස්සාමි පචිස්සාම. ගච්ඡති ගච්ඡිස්සති ගච්ඡිස්සන්ති ගච්ඡිස්සසි ගච්ඡිස්සත ගච්ඡිස්සාමි ගච්ඡිස්සාම. දැන් මම ලියනවා. ලියනකොට මොකද කියන්නේ? ලිකති. ලිකති එක දාන්න. ලිකිස්සති ලිකිස්සන්ති ලිකිස්සසි ලිකිස්සත ලිකිස්සාමි ලිකිස්සාම. හරිනේ. පොඩි හාමුදුරුවෝ තව එකක් කියන්න ඕනේ. ලබ. ලබ කියන එක ලබිස්සති ලබිස්සන්ති ලබිස්සසි ලබිස්සත. ඊට පස්සේ ලබිස්සාමි ලබිස්සාමි. මොකද්ද ලබති කියන්නේ? ලබති කියන්නේ ලබා ගන්නවා. ලබන්නේය ඔන්න ලබිස්සති. ලබන්නෝය අනාගතේ ලබිස්සන්ති. ලබන්නෙහි ලබිස්සසි. ලබන්නෙහු ලබිස්සත. එහෙනම් මම අනාගතේ උපාධියක් ලබා ගන්නෙමි කියලා කියන්න ඕනේ. ලබා ගන්නෙමි අනාගතේ ලබිස්සාමි. අපි සහතික ලබන්නෙමු කවදා හරි. අපි එහෙනම් ලබිස්සාම බහුවචනේ. ඔන්න කියන්න පුළුවන්. ක්‍රියාපද ඉගෙන ගන්න ඕනේ. ක්‍රියාපද හොඳට මේ විදිහට එකින් එක පද කියන්න පුරුදු වෙන්න ඕනි චූටි හාමුදුරනේ. එතකොට මේ ප්‍රථම පුරුෂ, මධ්‍යම පුරුෂ, උත්තම පුරුෂ කියන ඒක පුළුවන්නේ හැම එකම මේ වාගේ වගුවක් ගහගත්තා. එතකොට මොකද කරන්නේ? එච්චර අමාරු නෑ. අපිට තියෙන්නේ වගුවක් ගහගන්න. වගුවක් ගහගත්තට පස්සේ ඒ වගුව ඕනම වර්ණගිල්ලක් අපිට හදාගන්න පුළුවන්. ඉතින් කරන්න තියෙන්නේ අඩි රූල අරගත්තා. අඩි රූල අරගෙන ඊට පස්සේ මොකද කරන්නේ? මෙන්න මෙහෙම පහළට ඉරක් කොහොම ගහගත්තා අඩි රූලෙන්. කොහොම ගහලා ඉර කීයක් ගහගන්න ඕනද? ඉඩ තියෙන පොතේ මෙහෙම ඊට පස්සේ තවත් එකක් ගහත්තා. එහෙනම් තව ඉරක් ගහගත්තා. මෙහෙම තවත් ඉරක් ගැහුවා. එතකොට 3යි. ඊට පස්සේ මෙතන ඉවර කළා තවත් ඉරක් ගහගත්ත ওই විදිහට. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ ඔන්න දිගට ඉරි ගහ ගන්නවා ඉතින්. ඕම දිගට ගැහුවා ඕම. ගැහුවා. ඊට පස්සේ තවත් එකක් මේම ගැහුවෝම. ඊට පස්සේ එකක් ඇතිද? මදි. තවත් ඕනේ පුරුෂතුන්ලෙන් ඕම තවත් ඉරක් ඕම ගැහුවා. මේ පැත්තේ ඉඳලා ඕම අඩි රුල තියලා හරියට ගහ ගන්න ඕනේ පොඩි හාමුදුරුවෝ. ඒ ගැහුවා අල්ල හරි. දැන් ඔන්න එතන පොඩ්ඩක් ඇද වුණා නේද? මට අඩි රුල නෑනේ ඒකනේ වෙලා තියෙන්නේ.
අන්න හරි. ඔහොම කොටුව ගහගත්තා. ඊට පස්සේ කොටුව ඒක ඊට පස්සේ මෙහෙම ලියන ඉස්සලම පුරුෂ ලිව්වා. ඒක වචන කියලා ලිව්වා බහු වචන කියලා ලිව්වා. ඊට පස්සේ ප්‍රථම පුරුෂ මධ්‍යම පුරුෂ උත්තම පුරුෂ කියලා මේ තුන ලියාගත්තා. ඊට පස්සේ මෙතන මේක ඕකෝන්නේ ඊට පස්සේ නේද? ඒකට මොකද කරන්නේ? ඒ වෙනුවට අපි මොකද කරන්නේ? ලියා ගන්නවා ඊට පස්සේ Tamanට ඕනි එක ලියා ගන්නවා නේද? අපේ ඕනි එක ඔහම හිස් තියාගත්තා. නේද? ඔහම හිස් තියලා හිස් තියව ඕන එකක් ලියා ගන්න පුළුවන් නේ අපිට. නේද? අන්න ඔහම හිස්ස තියා ගන්නවා. ඊට පස්සේ ඔන්න දැන් හිස් නකුරු ටික මැකුවා. දැන් ඔන්න වර්ණගිල්ල නේ. දැන් ඕකේ පොඩි හාමුදුරන්ට කැමැති එකක් ලියන්න පුළුවන්. දැන් මෙන්න මේ විදිහට ගහ ගන්නවා කොටුව. කොටුව ගහගත්තම දැන් කොටුව තියෙනවනේ. දැන් ප්‍රථම පුරුෂ, මධ්‍යම පුරුෂ, උත්තම පුරුෂ, ඒක වචන, බහු වචන කියලා තියෙනවා. ඕකේ මොකද කරන්නේ? ඕකේ තියෙන එක ඊට පස්සේ අපි ලියනවා. මොකද ලියන්නේ? ඕනම එකක්. අපි ගච්ඡති නම් ගච්ඡිස්සති, ගච්ඡිස්සanti, ගච්ඡිස්සත, ගච්ඡිස්සාමි, ගච්ඡිස්සාම කොහොම ලියන්න පුළුවන්. දැන් මෙතන කියන්නේ නම් කියනවා නම් වදිස්සති, වදිස්සanti ලියන්න පුළුවන්. එතකොට අපිට දැන් මොකක් හරි ලියන්න ඕනි. අපි හිතමුකෝ බාසිස්සති. ඔන්න. අපිට කියන්න ඕනේ බාසිස්සති. කියන්නේ බාසිස්සති කියන්නේ ඊළඟට අපිට ලියා ගන්න ඕනේ මොකද්ද? මම නම් මම කියලා නම් මොකද්ද ලියන්නේ? බාසිස්සති, බාසිස්සanti, බාසිස්සත, බාසිස්සත, බාසිස්සාමි. මම නම් උත්තම පුරුෂලිය බාසිස්සාමි, බාසිස්සාමි. එතකොට මම නම් බාසිස්සාමි. මම නම් බාසිස්සාමි. එතකොට අපි බාසිස්සාමි, බාසිස්සාම. මොකද්ද? බාසිස්සාම. අන්න බාසිස්සාම. එතකොට ප්‍රථම පුරුෂ බහු වචනේ බාසිස්සති, බාසිස්සanti. මොකද්ද? බාසිස්සanti. බාසිස්සanti. එතකොට මධ්‍යම පුරුෂ බාසිස්සති, බාසිස්සanti, බාසිස්සසි, බාසිස්සති, බාසිස්සති, බාසිස්සසි, බාසිස්සසි. බහුවචනේ බාසිස්සත. 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 එතකොට බාසිස්සත බලන්නකෝ වර්ණගිල හැදුනා නේද ලස්සනට. ওই විදිහට වර්ණගිලි හදන්නත් ඉගෙන ගන්න ඕනේ. කොටුවක් ගහගත්තම හදන්න පුළුවන්. ඊට පස්සේ නිකම්ම කියන්න පුළුවන් වෙනවා. ඉතින් අපි පුරුදු වෙන්න ඕනේ ඒකට. ඉතින් අපි අද කතා කළේ ඒතර පාලි භාෂාව කීයද? 12 වෙනි පාඩමේ පළවෙනි කොටස නේද? තව කෑල්ලක් තියෙනවා. අපි ඊතුරු කොටස දෙවෙනි පාඩමේදී කතා කරමු. එහෙනම් අපේ පොඩි හාමුදුරුවන්ට, සිල් මෑණිවරුන්ට, දුවල පුතාලා හොඳට මේක නැවත නැවත බලලා හොඳට පුරුදු වෙමු. හැම දිනාටම තෙරුවන් සරණයි. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන
උතුම් බුදුවදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවාදරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රෙසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ඩීපී පිරිවෙන් අධ්‍යාපනය.